තෙරුවන් සරණයි ආයුබෝවන්. දුවේ පුතේ දහම්පාසල් අවසාන විභාග පන්තිය යටතේ අපි අද කතා කරන්නේ සඳුදා දවසේ බුද්ධ චරිතය පොතට අදාළව තොරතුරු. බුද්ධ චරිතය පොතට අදාළව තොරතුරු අපි මේ වෙද්දී දවස් 8ක් සාකච්ඡා කරලා තියෙනවා. අද සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ 9 වෙනි දවසේ සාකච්ඡාව. මම හිතනවා මීට කලින් පාඩම් වලට සම්බන්ධ වෙන්නට ඇති ඒ පාඩම් අධ්‍යයනය කරන්නට ඇති කියලා. ඉතින් අපි බලමු අද දවසේ මොනවද අපිට ඉගෙන ගන්නට සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. අපි මේ සියලුම සාකච්ඡාවන් සිදු කරන්නේ පිරිවෙන දහම් පාසල කියන අපේ YouTube නාලිකාවක් තියෙනවා. ඒ වගේම මුහුණු පොතේ Facebook එකේ පිටුවක් තියෙනවා පිරිවෙන දහම් පාසල කියලා. ඊට අමතරව සමූහයක් තියෙනවා පිරිවෙන දහම් පාසල කියලා අපේ ප්‍රධාන සමූහය. ඊට අමතරව අපි මේ සාකච්ඡාවන් පවත්වනු ලබන්නේ අපි එකමුතු වෙලා ඉන්නේ දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන එකමුතුවට. ඒ එකමුතුව එක්ක සම්බන්ධ වීමේ වැදගත්කම තමයි අපි දැනුවත් කරන විශේෂ දැනුවත් කිරීම සියල්ලක්ම ඒ ඔස්සේ තමයි ඔබට අපි දැනුවත් කරන්නට කටයුතු කරනු ලබන්නේ. ඒ නිසා ඒ සමූහයන් සමගින් සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. ඒ වගේම පිටුව සමගත් සම්බන්ධ වෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා. නාලිකාව ඔස්සේත් අපේ නාලිකාව ඔස්සේත් ඔබට මේ අධ්‍යයන කටයුතු කිසිදු මුදල් අය කිරීමකින් තොරව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්, බාගත කරගන්නට පුළුවන්. ඒ වගේම අපි ඔබට ඉදිරිපත් කරන්නම් ඔබට ලබා දෙන්නම් මේ සියලුම පාඩම් ඉක්මනින්ම ලබා ගන්නට පුළුවන් ලින්ක් එකක් අපි ඔබට ලබා දෙන්නම්. එතකොට පාඩම් සියල්ලක්ම එක දිගට නැරඹීමේ හැකියාව තියෙනවා. හොඳයි, ඒ කාරණියත් මතක තියාගන්න. බුද්ධ චරිතය පොතේ 4 වෙනි පරිච්ඡේදයේ තව කොටසක් තමයි අද දවසේ අපි කතා කරන්නේ. මීට කලින් අපි කතා කළා බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම යටතේ බ්‍රාහ්මණික ආධිපත්‍ය යටතේ තිබුණු ආගමික සංකල්ප මොනවද කියලා කතා කළා. බ්‍රාහ්මණික ඉගැන්වීම, ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණ ජටිල ආජීවක පරිබ්‍රාජක නිගණ්ඨ වගේ ආගමික කණ්ඩායම් හිටියා කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ බ්‍රාහ්මණික සමාජය ගැන බ්‍රාහ්මණික ඉගැන්වීම කතා කරලා ඊට පස්සේ අපි ගිය සතියේ කතා කළේ සත් ශාස්ත්‍රූවරු ගැන. සත් ශාස්ත්‍රූවරු 6 දෙනා සම්බන්ධ කරගෙන තිබුණු තොරතුරු අපි කතා කළා. පළවෙනියටම පූර්ණ කස්සප, ඊළඟට අපි කතා කළේ මක්කලි ගෝසාල සම්බන්ධව, මක්කලි ගෝසාල කියන ශාස්ත්‍රූවරයා ගැන ශාස්ත්‍රූවරයාගේ ඉගැන්වීම් කතා කළා. ඊළඟට අපි කතා කළේ අජිත කේස කම්බල කියන ශාස්ත්‍රූවරයා ගැන. අපි අද දවසේදී කතා කරනවා ඊළඟට තියෙන ශාස්ත්‍රූවරු පිළිබඳ තොරතුරු. ඊළඟ සත් ශාස්ත්‍රූවරු 3 දෙනා ගැන කතා කරනවා. සත් ශාස්ත්‍රූවරුන්ගේ ඉගැන්වීම් මොනවද කියලා කතා කරනවා අද දවසේදී. ගිය සතියේ මම ලබා දුන්න අපට ප්‍රශ්න කිහිපයක්. පූර්ණ කස්සප ශාස්ත්‍රූවරයා කිනම් වාදියෙක්ද කියන ප්‍රශ්නය, මක්කලි ගෝසාල සහ අජිත කේස කම්බල යන ශාස්ත්‍රූවරුන්ගේ ඉගැන්වීම් හඳුන්වන නම් දෙක මොනවද කියලා මම ප්‍රශ්නයක් යොමු කළා. 3 වෙනි ප්‍රශ්නයේ විදිහට ලබා දුන්නේ අජිත කේස කම්බල ශාස්ත්‍රූවරයාගේ ඉගැන්වීම සමාජයට අහිත පිණිස පැවතීමට හේතු වේ හැකි ආකාරය පැහැදිලි කරන්නට කියලා. අජිත කේස කම්බල ශාස්ත්‍රූවරයා කර්ම විපාකයන් නැහැ කියන ඉගැන්වීමක් දක්වනවා. ඒ ඉගැන්වීම කොහොමද සමාජයේ අහිත පිණිස පවතින්නේ කියලා, සමාජයේ විනාශය පිණිස පවතින්න පුළුවන් කියලා
ලියන්නට ප්‍රශ්නයක් ලබා දුන්නා. ඊළඟට 4 වෙනියට මම ලබා දුන්න ප්‍රශ්නේ තමයි පූර්ණ කස්සප මක්කලි ගෝසාල සහ අජිතකේස කම්බල යන ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් ඇතුළත් කර කෙටි සටහනක් නිර්මාණය කරන්නට කියන ප්‍රශ්නේ. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු ලියන්නට ඕන. එතකොට තමයි මේ පිළිබඳව දැනුම, මේ පිළිබඳව හැකියාව, මතකය තව තවත් වැඩි වෙන්නේ. දහම් පාසල් අවසාන විභාගයත් ගොඩක් වැදගත් වෙන විභාගයක් වෙනවා. මොකද වර්තමානයේ වෙනකොට දහම් පාසල් විභාග සඳහා ලොකු වටිනාකමක් නිර්මාණය වෙමින් තියෙනවා. ඉදිරියේදී මේ වටිනාකම තව තවත් වැඩි වෙන බව අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ නිසා මේ විභාගවල දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය කියලා තමයි මේ විභාගය හඳුන්වන්නේ. සහතික පත්‍රයක් අනිවාර්යයෙන්ම එහෙනම් දහම් පාසල් අවසාන විභාගයේ සමත් වී තිබීම කියන එකත් එක්ක ලැබෙන සහතිකය ඔබට වෘත්තීයමය වශයෙන් දවසක යම්කිසි දවසක වැදගත් වෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, අද බලමු අපි පකුද කච්චායන කියන ශාස්ත්‍රවරයා ගැන ඉගෙන ගන්නට තියෙන්නේ මොනවද කියලා. 4 වෙනි ශාස්ත්‍රවරු අතරින් 4 වෙනියට කතා කරන මාතෘකාව. කිසිවෙකු විසින් නොකරන ලද, විධානයේ නොකරන ලද, එර්දියෙන් නොමවන ලද, අන්දේ ලෙසකින්ද නොමවන ලද, කිසිත් ඵලයක් ගෙන දිය නොහැකි සියල්ලට මැත්තේහි සිට ස්ථීර වූ කොටස් 7ක් වෙයි. ඔන්න පකුද කච්චායන කියන ශාස්ත්‍රවරයාගේ විශේෂ ඉගැන්වීමක් ගැන තමයි කතා කරන්නට සූදානම් වෙන්නේ. කිසිවෙකු විසින් නොකරන ලද. මේ කියන පදාර්ථ 7 කොටස් 7 ස්ථීර වූ කොටස් 7ක් පදාර්ථ 7ක් උගන්වනවා මේ පකුද කච්චායන කියන ශාස්ත්‍රවරයා. මේවා කොයි වගේ පදාර්ථද? කිසිම කෙනෙක් කරපු දේවල් නෙවෙයි. විධානයේ නොකරන ලද, කාගේ හරි විධානයකින් එහෙම නැත්නම් අනුබල දීමකින් සිද්ධ වෙච්ච දේවලුත් නෙවෙයි. එර්දියෙන් නොමවන ලද, එර්දි බලයෙන් මවපු දේවලුත් නෙවෙයි. වෙනත් විදිහකින් කරපු දේවලුත් නෙවෙයි. නොමවන ලද, කිසිත් ඵලයක් ගෙන දිය නොහැකි, කිසිම ප්‍රතිඵලයක් ගෙනල්ලා දෙන්න බෑ. මේ කියන අපි දැන් කතා කරන්නට ලෑස්ති වෙන පදාර්ථ වලින් කිසිම ප්‍රයෝජනයක්, ඵලයක් නැහැ. සියල්ලට මැත්තේහි සිට ස්ථීර වූ කොටස් 7ක් වෙයි. සියල්ල තුල, සියල්ලට මැත්තේහි කියලා කියන්නේ අනිත් කුසල්ද අකුසල්ද පින්ද පව්ද මේ ඔක්කොටම ප්‍රථමයෙන් මෙන්න මේ කොටස් 7ට තමයි මූලිකත්වය දෙන්නට ඕනේ. මෙන්න මේ කොටස් 7ක් තියෙනවා කියලා ලෝකේ කියන්නේ, ලෝකේ තුල තියෙන්නේ මෙන්න මේ කොටස් 7 කියලයි පකුද කච්චායන කියන ශාස්ත්‍රවරයා උගන්වන්නේ. මොනවද? එක පඨවි කාය, ඊළඟ එක ආපෝ කාය, ඊළඟ එක තේජෝ කාය, ඊළඟ එක වායෝ කාය, සුඛ දුක්ඛ සහ ජීව. මේවා එකක්වත් කිසිම කෙනෙක් මවලා නෙවෙයි, කිසිම කෙනෙක්ගේ විධානයක් අනුබල දීමක් නිසා සිද්ධ වෙච්ච හැදිච්ච ඒවත් නෙවෙයි. මේ කියන 7 මොනවද? පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය, සුඛ දුක්ඛ ජීව. සුඛ දුක්ඛ සහ ජීව කියන 7. මේක තමයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කියලයි පකුද කච්චායන කියන ශාස්ත්‍රවරයා කියන්නේ. සත්වයෝ විදිහට, ජීවීන් විදිහට අපි සාකච්ඡා කරන සත්‍යයගේ මෙන්න මේ කොටස් 7 තමයි තියෙන්නේ කියලායි කියන්නේ. යනු වෙනි. ඒවා නිශ්චලය. ඒවා සෙලවෙන්නේ නැහැ, නිශ්චලයි. පරිවර්තනයේ නොවේ. මේ කියන 7 පරිවර්තනය වෙන්නේ නැහැ. පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය, සුඛ දුක්ඛ ජීව කියන මේවා පරිවර්තනය වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එකිනෙකට සාධකද, එකිනෙකට සුව දුක් ගෙන දීමද සමත් නොවේ. එකකට එකක් සම්බන්ධ වෙන්නේත් නැහැ. ඒ වගේම දුක් ගෙන දීම සඳහා හේතු වෙන්නේත් නැහැ කියලයි පකුද කච්චායන ශාස්ත්‍රවරයා කියන්නේ. එම කොටස් 7 තුල නසන්නෙක්, නසවන්නෙක්, අසන්නෙක්, අසවන්නෙක්
අසවන්නෙක්, දන්නෙක්, දන්නවන්නෙක් නැත. මේ පදාර්ථ හතේ නසන්නෙක් හෝ නසවන්නෙක් හෝ අසන්නෙක් හෝ අසවන්නෙක් හෝ එහෙම කෙනෙක් නැහැ කියලායි කියන්නේ. ඒ කියන්නේ මේ පදාර්ථ හත විනාශ කරවන කෙනෙක් ඉන්නවා කියලා, ඒ වගේම විනාශයට පත් කරන කෙනෙක් ඉන්නවා, කරවන කෙනෙක් ඉන්නවා. එහෙම දෙයක් නැහැ කියලායි කියන්නේ. පදාර්ථ හතක් ඉදිරිපත් කරනවා. ඒ පදාර්ථ හත තමයි ලෝකේ ක්‍රියාත්මක වෙන සියල්ලටම මූලික දේ විදිහට, සියල්ලටම ප්‍රධාන කාරණා හත විදිහට පකුදකච්චායන කියන ශාස්ත්‍රවරයා ඉදිරිපත් කරන්නේ. යමෙක් තියුණු අවියකින් හිස සිඳී නම් එහිලා කිසිවෙක් කිසිවෙකු මැරුවේ නොවේ. ඔන්න පකුදකච්චායන ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම. යම් කිසි කෙනෙක් කාගේ හරි හිසක් සිඳිනවා, කෙල සිඳලා දානවා. එතනදී මොකක්ද වෙන්නේ? කිසිම කෙනෙක්ම මැරුවා වෙන්නේ නැහැ කියලායි පකුදකච්චායන ශාස්ත්‍රවරයා කියන. කොයිතරම් සමාජයට විනාශයක්ද මේ පකුදකච්චායන කියන ශාස්ත්‍රවරයා උගන්වන්නේ. මිනිසෙකුගේ ගෙල සිඳ දැමීම කිසිම කෙනෙක්ට මරණීය තත්ත්වයේ, එහෙම නැත්නම් ඝාතනය කිරීම කියන වරද පැටවෙන දෙයක් නෙවෙයි කියලායි කියන්නේ. ඒකාබද්ධව පැවති ඉහතකී සප්ත ධාතුන් අතරින් ආයුධය ගෙන ගියේ වෙයි යනු මොහුගේ ඉගැන්වීමයි. ඔහු කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියන මේ පදාර්ථ හත අතරින් ආයුධයක් ගමන් කිරීමක් විතරයි සිද්ධ වුනේ. ගෙල සිඳ දැමීමක්, හිස සිඳ දැමීමක් නෙවෙයි කියලායි කියන්නේ. මොහු අකිරියවාදියෙකු මෙන්ම භෞතිකවාදියෙකුද වන බව පෙනේ. පකුදකච්චායන කියන ශාස්ත්‍රවරයා ඒ අනුව අකිරියවාදියෙක් සහ භෞතිකවාදියෙක්. මොනවද ඔහු ඉදිරිපත් කරන ඉගැන්වීම? සප්ත පදාර්ථ. අපි ප්‍රශ්න කිහිපයක් අද දවසේදීත් ලියමු. පකුදකච්චායන පළවෙනි ප්‍රශ්නය. පකුදකච්චායන ශාස්ත්‍රූවරයා ඉදිරිපත් කරන සප්ත පදාර්ථය නම් කරන්න. කියන ප්‍රශ්නේ. මේ පදාර්ථ හත තමයි තියෙන්නේ. ඒ පදාර්ථ හත තමයි මූලික වෙන්නේ, ප්‍රධාන වෙන්නේ. ඒ පදාර්ථ හත අතරින් ආයුධයක් ගමන් කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ. එතනදී සත්වයක්ව මැරුවා කියන ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. පදාර්ථයක් අතරින් ආයුධයක් ගමන් කිරීම පමණයි සිද්ධ වෙන්නේ කියන ඉගැන්වීම තමයි පකුදකච්චායන ශාස්ත්‍රූවරයා උගන්වන්නේ. ඊළඟට සංජය බෙල්ලට්ටි පුත්ත ශාස්ත්‍රූවරයා පරලොවක් ඇද්දැයි මගෙන් නැසුවහොත්, පරලොවක් ඇතැයි මට හිතුනොත්, පරලොවක් ඇතැයි මම කියමි. ඔන්න අමරා වික්කේපවාදේ ඉදිරිපත් කරන සංජය බෙල්ලට්ටි පුත්ත කියන ශාස්ත්‍රූවරයා පරලොවක් තියෙනවද කියලා මගෙන් ඇහුවොත් මට හිතුනොත් එහෙම ඔව් තියෙනවා කියලා මම කියනවා පරලොවක් තියෙනවා කියලා. එහෙත් ඒ බඳු අදහසක් මට නැත. පරලොවක් තියෙනවද පරලොවක් නැද්ද කියලා මට ඒ වුණාට එහෙම අදහසක් නැහැ. පරලොවක් තියෙනවද නැද්ද කියලා. පරලොවක් ඇතැයි යන අදහසක්ද මට නැත. පරලොවක් තියෙනවද කියලා එහෙම අදහසකුත් නැහැ. පරලොවක් නැතයි යන අදහසක්ද නැත. මට පරලොවක් තියෙනවද පරලොවක් නැද්ද එහෙම අදහසක් නැහැ. පරලොවක් නැත්තේ නොවේ යන අදහසක්ද නැත. පරලොවක් නැත්තේද නොවේ කියලා තවත් අදහසක්. ඉතින් එහෙම අදහසකුත් නැහැ කියලායි කියන්නේ. ඊට වෙනස් අදහසක්ද නැත. ඊට වෙනස් වෙච්ච අදහසකුත් නැහැ. මේ කියන අදහස් එකක්වත් නැහැ කියලායි කියන්නේ. මොනවද? සංජය බෙල්ලට්ටි පුත්ත කියන ශාස්ත්‍රූවරයා කවුරු හරි මගින් ඇහුවොත්
පරලොවක් තියෙනවද කියලා මට හිතුනොත් මම කියනවා තියෙනවා කියලා. එහෙත් ඒ වගේ අදහසක් මට නැහැ. පරලොවක් තියෙනවා කියලා අදහසකුත් නැහැ. පරලොවක් නැහැ කියලා අදහසකුත් නැහැ. පරලොවක් නැත්තේ නොවේ කියලා අදහසකුත් නැහැ කියලයි කියන්නේ. එහෙම පරලොවක් නැහැ කියලා පරලොවක් තියෙනවද නැද්ද තියෙනවද අන්න ඒ විදිහේ අදහසක් මට නැහැ කියලා කියන්නේ. මෙලොවින් චුතව පරලොව උපදිනා සත්වයෝ ඇද්ද? මෙලොවින් චුත වෙලා ගිහිල්ලා පරලොව ඉපදෙන සත්වයෝ ඉන්නවද? කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාකයෝ ඇද්ද? කුසල අකුසල කර්ම විපාක තියෙනවද කියලා. තථාගත තෙමේ මරණින් මතු වන්නේද යනාදී ප්‍රශ්නවලටද ඉහත සඳහන් අයුරින්ම ප්‍රකාශ කර ඇති. මොහු අමරා වික්ෂේපවාදියෙකි. අමරා වික්ෂේපවාදියෙකි. ආදිකු වගේ ප්‍රශ්න වලින් ලිස්සලා යන කෙනෙක්. තථාගත තෙමේ මරණින් මතු වන්නේද කියන ප්‍රශ්නයට ඒ වගේ ප්‍රශ්න හැම එකකදීම මොහුට එහෙම තියෙනවද එහෙම නැද්ද එහෙම තියෙනවද නැද්ද ඒ වගේ අදහසක් තිබිලා නැහැ. ස්ථීර අදහසක් ස්ථීර නිගමනයක් තිබිලා නැති කෙනෙක් තමයි සංජය බෙල්ලටිපුත්ත කියලා කියන්නේ. නිතරම සැක සහිතව ස්ථීර අදහසක් ප්‍රකාශ නොකර ඒ වෙලාවට හිතෙන වෙලාවට එක විදිහේ අදහස් ප්‍රකාශ කරපු ශාස්ත්‍රූවරයෙක් තමයි අමරා වික්ෂේපවාදයේ ඉදිරිපත් කරපු සංජය බෙල්ලටිපුත්ත කියන ශාස්ත්‍රූවරයා. දෙවැනි ප්‍රශ්නය අද දවසේ දෙවැනි ප්‍රශ්නය සංජය බෙල්ලටිපුත්ත සංජය බෙල්ලටිපුත්ත ශාස්ත්‍රූවරයා කිනම් වාදියෙක්ද? කිනම් වාදියෙක්ද ඔහුගේ ඉගැන්වීමෙහි ස්වභාවය කුමක්ද? සංජය බෙල්ලටිපුත්ත ශාස්ත්‍රූවරයා කිනම් වාදියෙක්ද? ඔහුගේ ඉගැන්වීමෙහි ස්වභාවය කුමක්ද? ඔහුගේ ඉගැන්වීමේ ස්වභාවය ස්ථීර අදහසක් ප්‍රකාශ නොකිරීම. ස්ථීර අදහසක් ප්‍රකාශ නොකිරීම සංජය බෙල්ලටිපුත්ත ශාස්ත්‍රූවරයාගේ ඉගැන්වීම අමරා වික්ෂේපවාදයේ අමරා වික්ෂේපවාදය. හොඳයි. ඊළඟට අපි බලමු නිගණ්ඨනාථ පුත්ත ශාස්ත්‍රූවරයාගේ ඉගැන්වීම මොනවද කියලා. නිගණ්ඨ ශාසනයෙහි නිගණ්ඨ තෙමේ අංග 4කින් යුත් සීල සංවරයෙන් යුක්ත වූයේ වෙයි. නිගණ්ඨ ශාසනයේ නිගණ්ඨනාථ පුත්තතුමාගේ ප්‍රධානතම ඉගැන්වීමක් තමයි චතුයාම සංවරය. 4 ආකාරයක සීලයක් අංග 4කින් යුක්ත සීලයක් ඉදිරිපත් කරනවා. නිගණ්ඨනාථ පුත්තතුමා 4 ආකාර වූ ආකාර 4කින් ඉදිරිපත් කරලා තියෙන සීලය.
පළවෙනි එක මොකක්ද? සියලු සිහිල් දිය පාවිච්චි කිරීමෙන් වැළකුණේ වෙයි. ඇල් දිය එහෙම නැත්නම් ඇල් වතුර පාවිච්චි කරන්නේ නැහැ. සියලු සිහිල් දිය පාවිච්චි කිරීමෙන් වැළකුණේ වෙයි. සබ්බවාරි වාරිතෝ සියලුම ඇල් දියෙන් වෙන්වීම සීලේ එක අවස්ථාවක්. නිගණ්ඨනාථ පුත්තතුමාගේ. සියලු සංවරයෙන් යුක්ත වූයේ වෙයි. සියලුම සංවරයෙන් යුක්ත වීම කියන එක ඊළඟ කාරණේ. සබ්බවාරි යුතෝ සියලුම සංවරයෙන් යුක්ත වීම කියන එක. ඊළඟට තුන්වෙනි අවස්ථාව සියලු වැළකිය යුතු පවින් වැළකුණේ වේ. සියලු වැළකිය යුතු පවින් වැළකීම සබ්බවාරි දුතෝ. සබ්බවාරි දුතෝ කියලා කියන්නේ සබ්බවාරි දුතෝ කියලා කියන්නේ සියලු පව් වලින් වැළකිය යුතු පව් වලින් වැළකීම. ඊළඟට හතරවෙනි එක සියලු පව්කම් විඳ නිම වූ යුක්තියෙන් යුක්ත වූයේ වේ. සබ්බවාරි පුටෝ. සබ්බවාරි පුටෝ. සියලු පව්කම් විඳ ඒ කියන්නේ සියලුම කරපු පව්වලට විඳවලා ඒවා ගෙවන්නට ඕන කියන අදහස. ඒ වගේ ඉගැන්වීම් හතරක් තමයි. ඒ වගේ සීලේ අවස්ථා හතරක් නිගණ්ඨනාථ පුත්තතුමාගේ ඉගැන්වීමේ තිබුණා. ප්‍රධාන ඉගැන්වීම. අපි නැවත වතාවක් බලමු. පළවෙනි එක චතුයාම සංවරයේ පළවෙනි එක සියලු සිහිල් දිය පාවිච්චි කිරීමෙන් වැළකුණේ වෙයි කියන එක සබ්බවාරි වාරිතෝ. සියලු සංවරයෙන් යුක්ත වූයේ වෙයි කියන දෙවනි අවස්ථාව දෙවනි අංගය සියලු සංවරයෙන් යුක්ත වූයේ වෙයි කියන එක සබ්බවාරි යුතෝ කියන එක. සියලු වැළකිය යුතු පවින් වැළකුණේ වේ කියන එක සබ්බවාරි දුතෝ. ඊළඟට සියලු පව්කම් විඳ නිම වූ යුක්තියෙන් යුක්ත වූයේ වේ කියන එක සබ්බවාරි පුට්ඨෝ. සබ්බවාරි පුට්ඨෝ කියන ඉගැන්වීම් හතර. හොඳයි අපි අද දවසේ තුන්වෙනි ප්‍රශ්නේ ලබා දෙන්නම්. තුන්වෙනි ප්‍රශ්නේ තමයි නිගණ්ඨ නාථ පුත්ත නිගණ්ඨනාථ පුත්ත නෙවෙයි. අපි බලමු ජෛන නිගණ්ඨ දහම තමයි ජෛන ආගම කියලා කියන්නේ. දහම කියලා කියන්නේ ජෛන දහමෙහි ඉගැන්වෙන චතුයාම සංවරය ලියා දක්වන්න. එහෙම ප්‍රශ්නයක් ආවොත් අපිට පාලි කොටස් වලින් ලියන්නට පුළුවන්. සබ්බවාරි වාරිතෝ, සබ්බවාරි යුතෝ, සබ්බවාරි දුතෝ, සබ්බවාරි පුටෝ කියන විදිහට ලියන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම සියලු සිහිල් දිය පාවිච්චි කිරීමෙන් වැළකීම, සියලු සංවරයෙන් යුක්ත වීම, සියලු වැළකී යුතු පවින් වැළකීම සහ සියලු පව්කම් විඳ නිම වූ යුක්තියෙන් යුක්ත වීම කියන විදිහට අදහස දක්වන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ ආකාර දෙකෙන් එකකට අපිට මේ වගේ ප්‍රශ්නයක් આવොත් ජෛන දහමෙහි ඉගැන්වෙන චතුයාම සංවරය ලියා දක්වන්නට කියන එක අපිට ලියන්නට වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම චතුයාම සංවරය දහම් පාසල අවසාන විභාගයේදී බුද්ධ චරිතය පොතේ මේ උගන්වන නිගණ්ඨ දහම තුල ඉගැන්වෙන නිගණ්ඨනාථ පුත්තතුමාගේ ඉගැන්වීමක් විදිහට ඉගැන්වෙන චතුයාම සංවරය අපිට මතකෙහි තබා ගන්නට වෙනවා. හොඳයි, නිගණ්ඨනාථ පුත්තතුමාගේම තවත් ඉගැන්වීම් තිබුණා. පරම අවිහිංසාවාදය.
පරම අවිහිංසාවාදයත් නිගණ්ඨනාථ පුත්තතුමාගේ පුත්ත ජෛන ධර්මයේ ප්‍රධාන ශාස්ත්‍රවරයයි. පරම අවිහිංසාවාදී වූ නිගණ්ඨනාථ පරම අවිහිංසාවාදය තමයි නිගණ්ඨ දහමේ උගන්වන්නේ. ප්‍රධාන ශාස්ත්‍රවරයා බුද්ධ කාලය වෙනකොට හිටියේ නිගණ්ඨ නාථ පුත්තතුමා. ප්‍රධානම ශාස්ත්‍රවරයා බුද්ධ කාලය වෙනකොට නිගණ්ඨ නාථ පුත්තතුමා. මහාවීර ඔහු මහාවීර නමින්ද හැඳින්වී ඇත. නිගණ්ඨ නාථ පුත්තතුමාව හැඳින්වීම සඳහා තවත් නමක් පාවිච්චි කරනවා මහාවීරතුමා කියලා. මහාවීරතුමා දුෂ්කර ව්‍රත රැකීමෙන් සියලු කර්ම ගෙවා අවසන් කොට කේවලත්වයේ නම් වූ විමුක්ති සුවය විඳ ගැනීමට උගන්වන මොහු බුද්ධ කාලීන සත් ශාස්ත්‍රුන් අතර ඉතා වැදගත් දහමක් ඉගැන්වූ පුද්ගලයාද වේ. බුද්ධ කාලය වෙනකොට යම්කිසි විදිහේ හෝ කර්මවාදී ඉගැන්වීමක් එහෙම නැත්නම් කිරියවාදී ඉගැන්වීමක් උගන්වපු එකම ශාස්ත්‍රවරයා තමයි නිගණ්ඨ නාථ පුත්තතුමා. කේවලත්වය නිගණ්ඨ දහමේ අවසාන අරමුණ මොකක්ද? මොකකට පත්වීමද? කෛවල්‍ය ඥානය එහෙම නැත්නම් කේවලත්වයට පත්වීම. කේවලත්වයට පත්වීම කියලා කියන්නේ සබ්බවාරි පුට්ඨෝ කියන අවස්ථාවෙන් අපි දක්වපු ඒ සියලුම පව්කම් ගෙවලා නිමාවට පත් කර ගැනීම. නැවත කර්ම සිදුවීමට ඉඩ නොදීම සහ කරපු කර්ම සියල්ලක්ම ගෙවලා නිමා කිරීමේ තුලින් තමයි කේවලත්වයට පත් වෙන්නට පුළුවන් කියලා තමයි නිගණ්ඨ දහම තුල උගන්වන්නේ. ඒ වගේම බුද්ධ කාලීන සත්ශාස්ත්‍රවරු 6 දෙනා දැන් අපි කතා කරපු 6 දෙනා අතරින් ප්‍රධානම ශාස්ත්‍රවරයෙක් විදිහට සැලකෙනවා නිගණ්ඨ නාථ පුත්තතුමා. ශ්වේතාම්බර හෙවත් සුදු රෙදි හඳින්නෝ සහ දිගම්බර හෙවත් නිර්වත්ව සිටින්නෝ යයි ජෛන නිගණ්ඨයෝ දෙයාකාර වූහ. අද දවසේ 4 වෙනි ප්‍රශ්නේ ලියා ගන්න කෙටි ප්‍රශ්න පොඩි ප්‍රශ්න. නිගණ්ඨ ශාසනයෙහි කොටස් 2 නම් කරන්න. නිගණ්ඨ ශාසනයෙහි කොටස් 2 නම් කරන්නට කියන ප්‍රශ්නේ. ශ්වේතාම්බර දිගම්බර. ශ්වේතාම්බර දිගම්බර කියලා ලියන්නට පුළුවන්. හැබැයි ශ්වේතාම්බර හෙවත් ශ්වේතාම්බර කියලා ලියලා කෙටි ඉරක් දාලා ඔබට පුළුවන් සුදු රෙදි හඳින අය කියලා සුදු රෙදි හඳින්නෝ කියලා දාන්නට පුළුවන්. දිගම්බර කියලා දාලා නිර්වත්ව සිටින්නෝ කියලා දාන්නට පුළුවන්. එතකොට ඔබේ පිළිතුර පැහැදිලි පිරිසිදුයි. ඒ වගේම නිවැරදිව ලකුණු ගන්නට පුළුවන්කම තියෙනවා. ශ්වේතාම්බර සුදු රෙදි හඳින අය, දිගම්බර හෙවත් නිර්වත්ව සිටින අය. ඇඳුම් අඳින්නේ නැති අදටත් ඉන්දියාවේ ඇඳුම් අඳින්නේ නැතිව ඉන්න නිගණ්ඨ පිරිස් ඉන්නවා. එක කණ්ඩායමක් ඇඳුම් අඳිනවා, එක කණ්ඩායමක් ඇඳුම් අඳින්නේ නැහැ. මෙම සත්ශාස්ත්‍රවරුන් බෞද්ධ සූත්‍රවලදී බෞද්ධ සූත්‍ර ධර්මවලදී හඳුන්වා ඇත්තේ තීර්ථකයන් ලෙසය. බෞද්ධ සූත්‍රවල කොහොමද මේ අයව හඳුන්වන්නේ? සත්ශාස්ත්‍රවරුන්ව තීර්ථාංකරයන් එහෙම නැත්නම් තීර්ථාංකරයන් කියලා. තීර්ථකයන් විදිහට. බොවුන් හැරුණු විට ශ්‍රමණ සම්ප්‍රදායයටම ඇතුළත් කළ හැකි විවිධ අනගාരിക තවුසන් එකල ಭಾರತයේ ජීවත් වූ බවට සාධක හමු වේ. මේ කියන 6 දෙනා, ඒ වගේ මේ 6 දෙනා ගැන තියෙන විශේෂ තොරතුරු අපි කතා කළා. ඊට අමතරව තවත් පිරිසක් ඉඳලා තියෙනවා ශ්‍රමණ කියන කණ්ඩායමට අයිති. ජටිලයෝ, පරිබ්‍රාජකයෝ, මේ අය ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා. ඒ පිරිස් ගැන පිරිස් කිහිපයක්ම තියෙනවා. පරිබ්‍රාජකයෝ, ජටිලයෝ, ඒ වගේ
කණ්ඩායම් ඒ ගැන ඒ පිරිස් ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා. අචේලකයෝ, ආජීවකයෝ, ජටිලයෝ, නිගණ්ඨයෝ, නිගණ්ඨ පිරිස් ගැන අද අපි කතා කළා. ඊට අමතරව කවුද පරිබ්‍රාජකයෝ, කවුද ආජීවකයෝ, ජටිලයෝ කවුද, අචේලකයෝ කවුද කියලා ඊළඟ දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ සාකච්ඡාව අපි එපමණයි සිදු කරන්නේ. දහම් පාසල් අවසාන විභාගයට වැදගත් වෙන ඉගැන්වීම් රාශියක් අද දවසේදී අපි කතා කළා. හොඳයි එහෙමනම් දහම් පාසල් අවසාන විභාග පන්තිය ඔස්සේ අපි බුද්ධ චරිතය පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කොටසක් කතා කළේ. 9 වෙනි දවසේ සාකච්ඡාව හැම සඳුදා දවසකම බුද්ධ චරිතය පොතට අදාළ සාකච්ඡාව උදෑසන 9ට සිදු වෙනවා. ඒ වගේම අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් 4ෙම උදේ 9ට අපි දහම් පාසල් අවසාන විභාගයට අදාළ පොත් 4 සහ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ කරගෙන සාකච්ඡාවන් පවත්වනවා. එහෙමනම් අද දවසේ සාකච්ඡාව අපි නිමා කරන්නටයි සූදානම්. තවත් නොදන්න අයට දැනුවත් කරන්න. ඒ වගේම ඔබත් තාම මේ සමූහයන් සමග සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්නට කියලාත් මතක් කරනවා. එහෙමනම් දහම් පාසල් අවසාන විභාගය සඳහා හොඳින් සූදානම් වීමට අපගේ මේ පාඩම් මාලාවන් සමගින් සම්බන්ධ වෙන්නට කියලා මතක් කරන ගමන් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්